විසදම් නදින් පිරෙනා FM 105.2 ඌව වෙල්ලස්සට ලක්විරු රේඩියෝ. හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමගේම නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි සුපින්වත් හැම දිනාටම. අදත් අපි සූදානම් මේ මොහොතේ සිට උදා දම්සර ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කර දෙන්නට. අද දවසේදීත් පින්වත් ස්වාමින් වහන්සේ පාද නමස්කාර පූර්වකව පිළිගනිමින් සූදානම් වෙන්නේ සුපින්වතුනි උදා දම්සර ධර්ම දේශනාව සඳහා සදහැබර වූ විකාශන දායකත්වය ලබා දෙන සුපින්වතුන් පිළිබඳව සිහිපත් කරන්නට අද දවසේදී එලෙසින් උදා දම්සර ධර්ම දේශනාව සඳහා සදහැබර වූ විකාශන දායකත්වය ලබා දෙමින් ධර්ම දානය සඳහා දායක වෙන්නේ අනුරාධපුර ලෝලුගස්වැව ඒකනායක මාවතේ පදිංචිව සිට 2020 ජූලි මාස 14 වන දින මිය පරලොව ගිය WM ගාමිණී වීරසේකර පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් AH මල්ලිකා සමන් රාජිනී බිරිඳ ප්‍රදීපා ලක්මාලි සිතාරා මදුමාලි ප්‍රභාත් පුෂ්පමාල් අයේෂා සඳමාලි සහ මදාරා ශ්‍රීමාලි කියන දුදරු පිරිස එකතු වෙලා සදහැබර වූ විකාශන දායකත්වය ලබා දෙන්නේ. ධර්ම දානය සඳහා දායකත්වය ලබා දෙමින් ප්‍රධාන බලාපොරොත්තු බවට පත් කරගෙන තිබෙන්නේත් අනුරාධපුර ලෝලුගස්වැව ඒකනායක මාවතේ පදිංචිව සිට 2020 ජූලි මාස 14 වන දින මිය පරලොව ගිය WM ගාමිණී වීරසේකර පියාණන්ට පින් අනුමෝදන් කිරීමයි ප්‍රධාන බලාපොරොත්තු බවට පත් වෙලා තිබෙන්නේ. තවත් සෙසු බලාපොරොත්තු තිබෙනවා. මේ හැම බලාපොරොත්තුවක්ම අරමුණක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නට සඵල වෙන්නට කියන යහපත් චේතනාව පෙරදැරිව මේ මොහොතේ සිට ඒ උත්තම සම්බුද්ධ දේශනාව සිදු කරන්නට පින්වන්ත දේශකයන්න් වහන්සේට ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත්තු අරහත්තු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය. මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මනුස්ස ලෝකයේ ජීවත් වෙන අපිට හැමතිස්සෙම දකින්න ලැබෙනවා මනුස්සයන් අතර වෙනසක්. ඒ වෙනස තමයි අපිට මනුස්සයන්ගේ දකින්න ලැබෙනවා උස් බවකුත් පහත් බවකුත්. ඒ කියන්නේ පින්වත්නි, අපිට දකින්න ලැබෙනවා ලස්සන මිනිස්සු. අපිට දකින්න ලැබෙනවා කැත මිනිස්සු. අපිට දකින්න ලැබෙනවා ධනවත් අය, දුප්පත් අය, හොඳට ඉගෙනගත්තු අය, ඉගෙන ගන්න බැරි වුණු අය, සමාජයේ හොඳ පිළිගැනීමක් තියෙන අය, සමාජයේ පිළිගැනීමක් නැති අය, උසස් කුලවල හොඳ පවුල්වල ඉපදිච්ච අය, නීචයි සම්මත පවුල්වල ඉපදිච්ච අය. ඉතින් මේ විදිහේ ස්වභාවයක් අපි ජීවත් වෙන මේ මනුස්ස ලෝකේ අපිට හැමතිස්සෙම පේනවා. ඉතින් මේ ස්වභාවයත් එක්ක මනුස්සයන් ජීවත් වෙද්දී මේ මනුස්සයන් තුල දන්නේම නැතුව හටගන්න අකුසලයක් තියෙනවා. ඒක තමයි මේ මාන්නේ. එහෙම නැත්නම් මේ ඔළුව ඉදිමිනවා. එහෙම නැත්නම් ඒකට කියනවා ආඩම්බරකම කියලා. ගොඩාක් අයගේ හිත තුල Taman ලස්සනයි නම් Tamanට ආඩම්බරකමක් ඇති වෙන්න පුළුවනි මං ලස්සන කෙනෙක් කියලා. ඒ ආඩම්බරකම මුල් කරගෙන Taman ලස්සනයි අනිත් අය කැතයි කියලා සමහරලාට කතා කරන්නත් පෙළවෙනවා. Tamanට අනිත් අයට වඩා සල්ලි ටිකක් තියෙනවා නම් Taman ධනවත් මං සල්ලිකාරයෙක් කියලා ඒකෙන් ආඩම්බර වෙලා අනිත් අය හෙලා දකින්න පුළුවන්. ඒ වගේම Taman හොඳ පවුලක ඉපදුනා නම්
තමන් හොඳ පවුලක ඉපදුනා කියලා ආඩම්බර වෙලා අර පහළ නැත්තන් අඩු කුල කියලා තියෙන පවුල් වල අයට ගරහන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ට හොඳ පිළිගැනීමක් තියෙනවා නම් සමාජයේ තමන් ඒකෙන් ආඩම්බරලා එහෙම පිළිගැනීමක් නැති අයට ගරහන්න පුළුවන්. ඉතින් මේ වගේ අනිත් අයට නැති විශේෂ දෙයක් තමන්ට තිබ්බොත් අපි දන්නෙත් නැතුව ආඩම්බරකම එනවා. දැන් සමහර අයට හොඳට ඉගෙන ගත්තාම ඊට පස්සේ එයා පිටිපස්සෙන් එන දේ තමයි ආඩම්බරකම. ඒ වගේම මාන්නය නැත්තම් හිතට ගත්තුකම. එහෙම නැත්තම් ඔළුව ඉදිමීම. ඊට පස්සේ වෙන්නේ මොකද්ද පින්වත්නි? එයා වෙන කෙනෙක් කියන දෙයක් අහන්නේ. ඉතින් මේ වගේ අකුසල් ඇති වුණොත් ඒක අපරාධයක්. ඒ වගේ මේක අනිත් පැත්තක් තියෙනවා. ඒ තමයි Tamanට ලස්සන රූපයක් නැත්තම් සමහර අය දුක් වෙනවා. අනේ මට ලස්සන රූපයක් නැහෙනි කියලා. ඒකට කියන්නේ හීනමානයි කියලා. Tamanට ධනෙ නැත්තම් තමන්ගේ හිතේ සිතවිල්ලක් ඇති කරන්නේ මං දුප්පත්නේ හීනමානයි. ඉතින් මේ විදියට අපි හැමෝම මේ මාන්නයෙන් බැටකනවා. නැත්තම් ඔබට හිතේ යමක් තියෙන අයට විතරක් මාන්නය ආඩම්බරකම එනව කියලා නෑ, හැමෝටම එනවා. ඉතින් අපි කල්පනා කරන්න ඕන මේක අපේ ජීවිතය අපිට යහපත ඇති කරන්නේ නෑ. අනිත් අයට යහපත ඇති කරන්නේත් නෑ. ඉතින් ඒ නිසා මේ අකුසලයේ අඳුනගෙන අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕන මේක දුරු කරගන්න. එහෙම නැත්නම් අපේ හිතට නිකම් එනවා අනේ මේ අය මට ගෞරව කළ යුතුයි. මේ අය මට මං කියන දේ පිළිගන්න ඕන. මේ අය මට අනුකූල විය යුතුයි කියලා මේ මාන්නෙන් උම්මතු බවක් එනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ඒකෙන් හිත වැහිලා යනවා. බුදුරජාණන් වහන්සේ බිසෝන් වහන්සේලාට නිරන්තරයෙන් සිහි කරන්න කියනවා පරපටිබද්ධාමේ ජීවිකාති පබ්බජිතේන අබින්නම් පච්ච වෙක්කිතබ්බං. නිතර සිහි කරන්න කියනවා මම ජීවත් වෙන්නේ අනුන් දෙන දේවල් වලින්. මගේ ජීවිතය අනුන් හා බැඳිලා තිබෙන්නේ කියලා නිතර සිහි කරන්න කියනවා. දැන් පැවිදි කෙනෙක් ගත්තොත් සිවුරු පූජා කරනවා, කුටි පූජා කරනවා, ඒ වගේම බේතේත් පූජා කරනවා. තනිකරම තියෙන අනුන්ගේ මත. ඒක නිරන්තරයෙන් සිහි කරන්න කියනවා. පැවිදි කෙනෙක්ට ඒක උපකාර වෙනවා කියනවා නිහතමානී වෙන්න. ඒ කෙනාගේ මාන්නය දුරු වෙන්න. ඒ මාන්නය දුරු කරගන්න කියලා කියන්නේ එතකොටයි අපිට අපේ ජීවිතය යහපත ඇති කරගන්න පුළුවන්. ඉතින් මේක අපිට හොඳට පේනවා මේ සමාජය තුල. දැන් බලන්න සමහර දරුවෝ ඉන්නවා කොච්චර හිතට ඇරන්ද කියන්නේ අම්මා තාත්තා කියන කිසි දෙයක් ගණන් ගන්නෑ. සමහර බිරින්දෑවරු ඉන්නවා ස්වාමියා කියන කිසි දෙයක් ගණන් ගන්නෑ. සමහර දෙමව්පියෝ ඉන්නවා සමහරලාට දරුවෝ යහපත පිණිස කියනවා සමහර කරුණු 7-5කට ගණන් ගන්නෑ. උඹලා ඕව දන්නේ අපි උඹලට කලින් ඉපදුනේ කියලා අර හොඳ කරුණක් කිව්වත් මාන්නයටපත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි නිහතමානී නම් කරන්න ඕනේ පොඩි කෙනෙක් වේවා හොඳ දෙයක් කිව්වොත් ඒක පිළිගන්න ඕන. ඒ යහපත් දෙයක් නම් කියන්නේ අපි කොච්චර වයසට ගියත් යහපත් දේ යහපත්මයි. හොඳ දේ හොඳමයි. නමුත් එහෙම නැහැ. එතකොට ඒකට කියන්නේ මාන්නය කියලා. එතකොට මේ මාන්නය නිසා අපිට පින්වත්නි ගොඩාක් දේවල් අහිමි වෙනවා. අපිට මේ ලෝකේ ලබා ගන්න තියෙන හොඳ ඒ කියන්නේ ගොඩාක් හොඳ දේවල් අපිට නැති වෙලා යනවා. ඒ වෙනුවට සමහරලාට මිනිස්සුන්ගේ නින්දාවක් විතරක් අපිට ලැබෙනවා. දැන් බලන්න ඔබගෙන් අහලා බලන්න ඔබ කැමති කවුරු කෙනෙක් ඔබ ගැන කතා වෙනවට කොහොමද කියලා. මෙහෙම කතා වෙනවනම් ඌ හරිම ආඩම්බරකාරයා. ඌ හරිම මාන්නකාරයා. ඌ මේ ඔළුව ඉදුමවගෙන ඉන්නේ. හිතට ගත්තු. අය කියලා එහෙම කතා වෙනවටද කැමති නැත්තම් එයා හරිම නිහතමානී. පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්. හරි හොඳයි. කිසිම මාන්නයක් නැහැ කියලා
එහෙම කතා වෙනවටද අපි කැමති. අපි කැමති අපේ ගුණයක් විදියට යමක් කතා වෙනවනම්. හැබැයි අපි ඉන්නේ අර විදිහට නම් කවදාවත් අපේ ඒ කතාව අපිට අහන්න ලැබෙන්නේ නැහැ. එනිසා අපි තේරුම් ගන්න ඕන, අපි හැමෝම තේරුම් ගන්න ඕන මේ ලෝකේ යම් ගුණයක් තියෙනවා නම් ඒ ගුණවලට මේ ලෝකෙ මිනිස්සු ඔක්කොම කැමතියි. දැන් බලන්න සමහරලාට තමන් කොච්චර නරකුණත් තමන් කැමති හොඳ කෙනෙක්ට. එතකොට ඒකට හේතුව තමයි මේ ලෝකයේ මේ ගුණධර්ම වලට කැමති. ඉතින් ඒ නිසා අපි උත්සාහ ගන්න ඕන මේ නිහතමානීකම ඇති කරගන්න. ඒ නිහතමානීකම ඇති කරගන්නවා කියන්නේ අපි මේ දකින කෙනාට hina වී යන එක නෙවෙයි. එහෙම නැත්නම් දකින කෙනාට කතා කර යන එකක් නෙවෙයි. මේක ඇති කරගන්න ඕනේ අපේ කටේ නෙවෙයි. අපේ ශරීරේ නෙවෙයි. අපි මේක ඇති කරගන්න ඕනේ අපේ සිතේ. ගුණධර්ම ඇති කරගන්න තියෙන ශරීරයක නෙවෙයි පින්වත්නි, සිතක. අපි ඒ සිතේ මේ ගුණධර්ම ඇති කරගත්තොත් අපිට ඒක යහපත පිණිස පවතිනවා. දැන් නැත්තම් අපි නිහතමානී කියලා පෙන්නන්න නොයෙක් කායික ක්‍රියා කරයි. නොයෙක් විදිහට කතා කරයි. නමුත් එහෙම මේක සිද්ධ වෙන්නේ. අපේ හිතේ තියෙන දෙයක් තමයි කය හරහා ක්‍රියාත්මක වෙන්නේ. අපේ හිතේ තියෙන දෙයක් තමයි වචන හරහා ක්‍රියාත්මක වෙන්නේ. අපේ හිතේ තියෙන දෙයක් තමයි සිතුවිලි හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා ගිහි වේවා පැවිදි වේවා අපිට මේ හිතට ගත්තුකම මාන්නේ කියන එක හානිදායකයි. බලන්න බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයේ දෙවි මිනිසුන් බ්‍රහ්මීන් හැමෝම වන්දනාමාන කරපු කෙනෙක්. මේ ලෝකේ හැම දෙයක්ම අවබෝධ කරගත්තු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකේ කිසි දෙයක් වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන් නම් මේ ලෝකයේ ඉහළම තැනකට යන්න පුළුවන් නම් ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තිබුණු නිහතමානීකම අපිට හිතා ගන්නවත් බැහැ. අපිට චූටි හැකියාවක් ලැබුණොත් අපි පුදුම විදියට ආඩම්බර වෙනවා. දැන් සමහර අවස්ථා තියෙනවා බුදුරජාණන් වහන්සේ වඩිනවා සමහර ආරාම වලට. ගේට්ටුව වහලා. ඒ ගේට්ටුවේ ඉන්න කෙනා කියනවා එයා දන්නේ මේ භාග්‍යතුන් වහන්සේ කියලා. ඒ ගේට්ටුවේ ඉන්න කෙනා කියනවා ඇතුලේ භික්ෂුන් වහන්සේලා 3 නමක් ඉන්නවා. ඇතුලට යන්න දෙන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ එතන හිටගෙන ඉන්නවා. ගේට්ටුව අරිනකම්. උන්වහන්සේට හොඳටම පුළුවන් ඉරිදියෙන් යන්න උඩින්. එහෙම පෙන්වන්න අවශ්‍යුනේ නැහැ. ඉතින් ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ නිහතමානීකම ගැන දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට තියෙන එක ගුණයක් මේ ලෝකේ තව කෙනෙක්ට තිබ්බා නම් ඒ මිනිස්සු බැනස් ගහගෙන යනවා. බැනර් ගහලා පෙන්නනවා මෙන්න මෙයා මෙහෙමයි මෙන්න මෙයා මෙහෙමයි කියලා. නමුත් ඔබ වහන්සේ අගවන්නේවත් නැහැ. ඒක තමයි ශාස්ත්‍රූත්වය. බලන්න භාග්‍යතුන් වහන්සේගේ නිහතමානීකම. ඒ කියන්නේ මොන දේෙන් අඩුද? මේ ලෝකේ ලස්සනම රූපේ තිබ්බා. මේ ලෝකේ ඉහළම ප්‍රඥාව තිබ්බා. ඉහළම සීලය තිබ්බා. ඉහළම සමාධිය තිබ්බා. ඒ කියන්නේ යමක් ඉහළින්ම ලැබෙන්න ඕනද ඒ හැම දෙයක්ම ඉහළින්ම ලැබුණා. ඉතින් ඒකට තේරුම් ගන්න ඕන පින්වත්නි අපට ආඩම්බර වෙන්න මොනවද තියෙන්නේ? අපි මොනවද ඉගෙනගෙන තියෙන්නේ? අපිට තියෙන රූපය මොකද්ද? දැන් සමහර අය බුදුරජාණන් වහන්සේගේ රූපේ ලස්සනට ඒ රූපේ ලස්සන බලන්න පැවිදිලා හිටියා. ඒ අයටත් බුදුරජාණන් වහන්සේ ඇහුවේ ඇයි ඔබ මේ කුණු ශරීරයේ දිහා බලාගෙන ඉන්නේ? ධර්මයේ බලන්න. ධර්මයේ දැක්කොත් මන් දැක්කා. ඉතින් ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ නිහතමානීකම පිරීලා තිබ්බ එකක්. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන පින්වත්නි අපිට ආඩම්බර වෙන්න තියෙන දේවල් මොනවද? අපේ රූපේද? අපේ කටහඬද? අපේ ධනවත්කමද? එහෙම නැත්නම් අපිට මේ තියෙන සමාජ තත්ත්වයේද? අපි ජනප්‍රිය බවද? එහෙම නැත්නම් අපි අඳින ඇඳුම්ද? අපිට තියෙන වාහනේද? අපි හදලා තියෙන ගේද? මොකෙන්ද අපිට ආඩම්බර වෙන්න තියෙන්නේ මේ ලෝකේ දිහා බලද්දී?
මේ ලෝකයේ දිහා බලද්දීම අපිට ආඩම්බර වෙන්න දෙයක් නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේ නිහතමානීකම අපේ ජීවිතයට ගේන්න. අද දවස ආරම්භ කරනට ඒ නිහතමානී සිතක් ඇති කරගන්න. ඒ නිහතමානී සිතට යමක් හොඳ දෙයක් හොඳයි කිව්වොත් ඒක පිළිගන්නවා. ධර්මයක් කිව්වොත් ඒක පිළිගන්නවා. ඒක කියන්නේ කවුද කියලා හොයන්න යන්නේ. වටිනා දෙයක් නම් ඒක කවුරු කිව්වත් තමන්ගේ ජීවිතයට ගන්නවා. ඉතින් එහෙම නැති වුණොත් හිතට ගත්තු කම තිබ්බොත් එයා කවුරුවක් කියන දේ අහන්නේ. තමන්ට ඕන දේම කරනවා. ඒක ලොකු හාඩියක් තමන්ටයි අනුන්ටයි. ඒ නිසා අපිට ධර්මයෙන් පුදුම විදිහට අනුග්‍රහ කරනවා මේ ගුණධර්ම ඇති කරගන්න. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපිට ලැබුණු මනුස්ස ජීවිතය තුළ මේ ගුණධර්ම එකතු කරගන්න. බුද්ධ ශාසනයක් ලැබිලා එවැනි ගුණධර්ම ඇති කරගන්න අවශ්‍ය ධර්මයේ ලැබිලා අපි ඒක ඇති කරගත්තේ නැත්නම් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ නිහතමානීකම කියන එක අපේ ජීවිතේට එකතු වුණොත් ඒක අපිට ගොඩාක් උපකාර වෙනවා. ඉතින් වර්තමානයේ බලන්න අපි දැකලා තියෙනවා මෙයා නිහතමානී, මෙයා නිහතමානී, මෙයා නිහතමානී, මෙයා කොච්චර පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්ද කී මිනිස්සු ගැන කතා වෙනවා අපි දැකලා තියෙනවා. සමහර රාජ්‍ය නායකින් ගැන පවා එහෙම මිනිස්සු කතා වෙනවා. ඇයි ඒකට එච්චර මේ ලෝකෙ කැමතියි? ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ ආඩම්බරකම දකින්නේ සාමාන්‍ය මිනිස්සු මෝඩකමක් විදියට. ඔළුවේ ඉදුමාගත්තුකම දකින්නේ මෝඩකමක් විදියට. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ ගුණය අපි තුළ ඇති කරගෙන අපි මේ ධර්මයේ තුලින් පිළිසරණ ලබන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බලන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට පස්සේ යම් කෙනෙකුට මේ ලෝකේ ප්‍රඥාව තිබුණා නම් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තිබ්බු නිහතමානීකම මෙතෙකයි කියලා කියන්න බෑ. උන්වහන්සේගේ වරදක් වුණත් පොඩි කෙනෙක් පෙන්ලා දුන්නත් ඒක හරි ගෞරවයෙන් පිළිගත්තා. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට වාසය කිරීම සමහර භික්ෂුන් වහන්සේලාට හරි ප්‍රශ්නයක් වුණා. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා චාරිකාව යන්න පිටත් වුණා. ඒ චාරිකාව යන්න පිටත් වෙනකොට එක්තරා භික්ෂුවක් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිවුරු පොරොන්නකොට ඒ සිවුරු කොනක් ඇඟේ ගෑවුණා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ මගේ ඇඟේ හැප්පිලා සමාව ගන්නතෝ පිටත් වුණා කියලා. දැන් බලන්න ඉරිසියාකාරයේ ස්වභාවය තමයි චූටි දෙයක් ඇති ඒක ලොකු කරලා පෙන්නනවා. ඒ තමයි අසත්පුරුෂකමේ ලක්ෂණය. ඉතින් මේ භාග්‍යතුන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන ඇවිල්ලා කිව්වා මේක. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බිසෝන් වහන්සේ නමකට කතා කරලා කිව්වා ඉක්මනට සාරිපුත්තට එන්න කියන්න කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවත බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් සාරිපුත්ත ඇත්තද මේ කියන කතාව? ඒ තමයි මේ බිසෝන් වහන්සේ නමකගේ ඇඟේ හැප්පිලා සමාව ගත්තේ නැහැ කියන්නේ ඇත්තද කියලා ඇහුවා. දැන් බලන්න අපේ ජීවිතවල මේ ලක්ෂණ එනවනේ. දැන් මේ නම් ඉරිසියාවට කියන කතාවක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෝඩයෝ දෙන්නෙක් ඉන්නවා කියනවා. ඒ මෝඩයෝ දෙන්නගෙන් පළවෙනි මෝඩයා තමයි කියනවා වරදක් කරලා සමාව ගන්න නැතිකම. තමන් අතින් වරදක් සිදු වුණොත් ඒ වරදට සමාව ගන්නෑ. ඊළඟ මෝඩයා තමයි කියනවා වරදට සමාව ඉල්ලද්දි සමාව දෙන්නේ නැති එක්කෙනා. ඒ ලෝකේ ඉන්න හොඳ මෝඩයෝ දෙන්නේ කියනවා. දැන් අපිට මේ සමහර අයගේ ජීවිතේ මේක පේනවා වරදක් වුණත් සමාව ගන්නෑ. ඇයි? මාන්නේ. දැන් අපි අතින් වරදක් වුණොත් ඒ වරදට සමාව ගන්න එපා. එහෙම ගන්නෑ. හිතට අරගෙන ඉන්නේ. ඇයි මම සමාව ගන්නෙ? මම මොකටද ගන්නෙ? දැන් ඔබ දන්නව ඇති ගෙවල් දොරවල් වල තියෙනවානේ. දැන් බිරිඳගෙන් වරදක් වුණොත් එයා සමාව ගන්නෑ. ඇයි ගන්න නැත්තේ? ඒ කියන්නේ යටහත් වෙන්න වෙයි කියලා. මාන්නේ.
ඒ වගේම දරුවෙක් වරදක් වුණොත් දෙමව්පියන්ගෙන් සමාව ගන්න නැති අය ඉන්නවා. ගුරුවරයාගෙන් සමාව ගන්න. එච්චර හිතට අරගෙන. දැන් වරදක් කළා සමාව ගන්න නැති පළවෙනි මෝඩයා කියනවා. දෙවෙනි මෝඩයා තමයි කියනවා සමාව ගන්නකොට සමාව දෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ ප්‍රඥාවන්තයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි කියනවා වරදක් වුණොත් වරදට සමාව ඉල්ලනවා. ඒ වගේම දෙවෙනි ප්‍රඥාවන්තයා තමයි වරදක් කළා සමාව ඉල්ලද්දී සමාව දෙනවා කියනවා. දැන් අපේ ජීවිතවල එකතු වෙන්න ඕන දෙයක් වරදක් වුණොත් වරදට සමාව ගන්නවා. ඒ වගේම වෙන කෙනෙක්ගෙන් අපිට වරදක් වුණොත් ඒකට සමාව දෙනවා. අන්න ඒවා ප්‍රඥාවන්තයන්ගේ නුවණ තියන අයගේ ලක්ෂණ. ඉතින් බලන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ භික්ෂුන් වහන්සේ චෝදනා කළා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත ඇත්තද මේ කතාව? බුදුරජාණන් වහන්සේට ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි ලස්සන උත්තර ටිකක් දෙනවා. භික්ෂු සංඝයා මැද්දේ බලන්න නිහතමානීකම මේ හිතක තියෙන කොච්චරද කියලා තේරුම් ගන්න පුළුවන් මේකේ. ඒවත් එක්ක පින්වත්නි අපිට අපේ ජීවිතය ගැන ආඩම්බර වෙන්න කිසි දෙයක් නැහැ. අපි සමහරලාට ආඩම්බර වෙන්නේ සූස් දෙක පොලිස් කරලා. සර්ට් එකයි කලිසමයි අයන් කරලා. එහෙම නැත්නම් තහඩු ගහපු වාහනයක නැගලා. එහෙම නැත්නම් ගෙදර ෆේන් කරලා. එහෙම නැත්නම් ලස්සනට කොණ්ඩේ පීරලා. අපි ආඩම්බර වෙන දේවල් බලන්න. අපි තවක් කෙනෙක්ව පහත් කරලා හිතන දේවල් බලන්න. එතකොට අපිට ලැජ්ජාවක් ඇති වෙනවා. අපි ගැන මේ ලෝකේ හැකියාවන් තිබ්බු, ප්‍රඥාව තිබ්බු, සීලේ තිබ්බු, දෙවිමිනිසුන්ගෙන් වැදුම් පිදුම් ලැබපු අය ජීවිතේ දිහා කල්පනා කළේ කොයි ආකාරයෙන්ද කියලා තේරෙනවා මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියනවා කය ගැන සිහිය දියුණු කරලා නැති කෙනෙක්ට. කය ගැන අවධානයක් නැති කෙනෙක්ට. හැබැයි ස්වාමීනි මම එහෙම කෙනෙක් නෙමෙයි කියනවා. ස්වාමීනි බලන්න කියනවා මේ පොළව දිහා. මේ මහ පොළවට මිනිස්සු පිරිසුදු දේවලුත් දානවා, අපිරිසුදු දේවලුත් දානවා. හැබැයි ස්වාමීනි මේ මහ පොළොවේ මිනිස්සු මල මූත්‍ර දානවා, කෙල ගහනවා, සැරව දානවා, ලේ දානවා. දැන් මේ මහ පොළොවට මිනිස්සු පිරිසුදු දේවලුත් දානවා, අපිරිසුදු දේවලුත් දානවා. ඒ වගේ මිනිස්සු සුවඳ පැන් ඒ වටිනා දේවලුත් මේ මහ පොළොවට දානවා. හැබැයි මහ පොළොව කවදාවත් ඒකින් ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ කියනවා, පිළිකුලටපත් වෙන්නේ නැහැ කියනවා, අපහසුතාවයටපත් වෙන්නේ නැහැ. මහ පොළොවට පිරිසුදු දේවල් දැම්මත් සතුටින් පිළිගන්නවා, අපිරිසුදු දේවල් දැම්මත් සතුටින් පිළිගන්නවා. මහ පොළොව ඒ එකක්වත් මේක මට එපා, මේක අපිරිසුදුයි, මේක මට එපා, මේක පිරිසුදුයි, මේක විතරක් ඕන කියලා එහෙම එකක් නැහැ. මහ පොළොව කියන දේ යමක් වැටෙනවා ඒ දේ පිළිගන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි මම මහ පොළොව වගේ හිතක් මට තියෙන්නේ. වෛර නැති හිතක් මට තියෙන්නේ, අප්‍රමාණ හිතක් මට තියෙන්නේ. මහ පොළොව වගේ සිතකින් කියනවා මම වාසය කරන්නේ. බලන්න මේ හිතක් දියුණු කරගෙන තියෙන කොච්චර මේ හිත දියුණු කරගෙනද. මහ පොළොව වගේ සිතකින් මා වාසය කරන්න කියනවා. මේ මහ පොළොවට අපිරිසුදු දේවල් දැම්ම කියලා මහ පොළොව ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ, කිපෙන්නේ නැහැ, පිළිකුලටපත් වෙන්නේ නැහැ කියනවා. මහ පොළොව වගේ සිතකින් කියනවා මා වාසය කරන්නේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි ඕක වෙන්න පුළුවන් කියනවා කය ගැන අවධානයක් නැති කෙනෙක්ට, කය ගැන සිහියක් නැති කෙනෙක්ට. ස්වාමීනි බලන්න කියනවා මේ ජලය පිරිසුදු දේවලුත් හොදනවා, අපිරිසුදු දේවලුත් හොදනවා. මේ ජලය මල මූත්‍රා හොදනවා, කෙල හොදනවා, සැරව හොදනවා, ලේ හොදනවා. දැන් මේ ජලයේ පිරිසුදු දේවල් විතරක් නෙවෙයි හොදන්නේ, කොච්චර අපිරිසුදු දේවල් හොදනවද. හැබැයි ජලයේ කවදාවත් ඒකෙන් අපහසුතාවයටපත් වෙන්නේ නැහැ කියනවා. ඒකෙන් ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ කියනවා. ඒකෙන් පිළිකුලටපත් වෙන්නේ නැහැ. ස්වාමීනි මගේ හිත ජලයේ වගේ කියනවා. ජලයේ හා සමාන සිතකින් කියනවා මා වාසය කරන්නේ, වෛර නැති, තරහ නැති සිතකින්. කොච්චර පළල් හිතක්ද.
දැන් මේ බලනකොට තියෙනවා අපි මේ මාන්නය ඇති කරගන්න දේවල් කොච්චර චූටි දේවල්ද. සමහරලාට අපිට මාන්නය ඇති වෙලා තියෙන්නේ සබ්ජෙක්ට් එකක් කවුරු හරි උගන්වපු සබ්ජෙක්ට් එකක් ඉගෙනගෙන ඒක මතක තියාගෙන. සමහර අවස්ථාවලදී අපිට මාන්නය ඇති වෙන්නේ අනිත් අයට වඩා තමන් උසයි කියලා. සමහර වෙලාවට අපිට මාන්නය ඇති වෙන්නේ අරයට වඩා මට පඩිය ලැබෙනවා කියලා. අපිට මාන්නය ඇති වෙන කරුණු ගනිද්දී බොහොම චූටි දේවල්. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ ඔය වගේ දෙයක් වරදක් වෙලා සමාව ගන්න නැතුව යනවා කියන දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියනවා. කය ගැන අවධානයක් නැති කෙනෙක්ට, කය ගැන සිහිය පිටුලා නැති කෙනෙක්ට. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බලන්න කියනවා මේ ගින්න දිහා. මේ ගින්දර කියන දේ පිරිසුදු දේත් පුච්චනවා, අපිරිසුදු දේත් පුච්චනවා. ගින්නට පිරිසුද්දයක් අහු වුණත් ඒකත් පිච්චිලා යනවා. අපිරිසුද්දයක් අහු වුණත් ඒකත් පිච්චිලා යනවා. මේ ගින්න කියන දේට මල මූත්‍රා දැම්මත් පිච්චෙනවා, ලේ දැම්මත් පිච්චෙනවා, සැරව දැම්මත් පිච්චෙනවා, කුණු රෙදි කෑලි දැම්මත් පිච්චෙනවා, ඔක්කොම පිච්චෙනවා. කවදාවත් ගින්න මේ දේවල් නම් මට පුච්චන්න බෑ, මේවා අපිරිසුදුයි කියලා ගින්න අපහසුතාවයටපත් වෙන්නේ නැහැ කියනවා. ලැජ්ජාවට පිළිකුලටපත් වෙන්නේ ගින්නට යමක් දාන්නේ ගින්නේ හැම දෙයක්ම පුච්චනවා කියනවා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි මට ගින්න හා සම වූ සිතක් තියෙන කියනවා. මම වෛර නැති තරහ නැති සිතකින් වාසය කරනවා, මගේ හිතත් ගින්න වගේ කියනවා. ගින්න හා සමාන සිතකින් වාසය කරන්න කියනවා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ ඔය වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කය ගැන අවධානයක් නැති, කය ගැන සිහිය දියුණු කරලා නැති කෙනෙක්ට මේ වරදක් වෙලා සමාව ගන්න නැතිකම කියන එක. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බලන්න කියනවා මේ සුළඟ දිහා. සුළඟ කියන දේ පිරිසිදු දේවල් හරහා විතරක් හමන්නේ නැහැ කියනවා. අපිරිසුදු දේවල් හරහා තමනවා කියනවා. මේ සුළඟ මල මූත්‍ර හරහා තමනවා, කෙල හරහා තමනවා, සැරව හරහා. ඒ කියන්නේ ගඳ දේවල් කියලා ඒවා මගහැරලා යන්නේ කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ සිත සුළඟ වගේ හිතක්, අප්‍රමාණ සිතක් කියනවා තියෙන්නේ. සුළඟ වගේ සම වූ සිතකින් කියනවා මා වාසය කරන්නේ. ඊට පස්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වරදක් කරලා වරදට සමාව ගන්නෑ කියන එක කය ගැන අවධානයක් නැති කෙනෙක්ට වෙන්න පුළුවන් කියනවා. කයේ සිහිය පිටුවලා නැති කෙනෙක්ට. හැබැයි ස්වාමීනි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දූවිලි පිහින රෙදි කඩක් තියෙනවනම් නැත්තම් පාපිස්සක් තියෙනවනම් ඒ දූවිලි පිහින රෙදි කඩ පිරිසුදු දේත් පිහිනවා, අපිරිසුදු දේත් පිහලා දානවා. දැන් ওই රෙදි කඩකින් මල මූත්‍ර පිහිනවා, ලේ පිහිනවා, සැරව පිහිනවා. හැබැයි මේ දේවල් පිහිද්දී කවදාවත් ඒ රෙදි කඩ කියන්නේ මම පිරිසුදු දේවල් විතරයි පිහින්නේ, අපිරිසුදු දේවල් පිහින්නේ නැහැ කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන මන් දූවිලි පිහින රෙදි කඩක් හා සමාන වූ සිතකින් වාසය කරන්නේ, අප්‍රමාණ සිතකින් වාසය කරන්නේ. මේ බලන්න හිතේ ස්වභාවය ආඩම්බරකම දශමයක් වන්නේ. දැන් ඒකයි පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ අපිට මොනවා තිබිලද අපි මේ මම උසස්, මන් තමයි කෙරුමා, මන් තමයි දන්නේ, මට තමයි ගරු කරන්න ඕනේ, මම තමයි කියලා අපි හිතන්නේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා වරදක් කරලා සමාව ගන්නෑ කියන එක කය ගැන සිහිය නැති කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සැඩොල් දරුවෝ ඉන්නවා කියනවා. නැත්තම් සැඩොල් කෙල්ලෝ හරි කොල්ලෝ හරි. ඒ අය මොකද කරන්නේ? රෙදි කඩමාළු ඇඳගෙන පාරේ ඇවිදගෙන යනවා කියනවා. නීච සිතින් යන්නේ කියනවා. ඒ කියන්නේ ඒ අයට දැන් ඒ කාලේ නීච කුලයක් සැඩොල් කුලය කියන්නේ. කවුරුත් ගණන් ගන්නෑ. ඒ අය කරන්නේ මේ වැසිකිලි වල ඒ ජරාව අදින එක. ඉතින් ඒ අය අනිත් මිනිස්සු එනකොට පාරෙන් අයින් වෙලා ඉන්න ඕනේ. එයාට නීච සිතක් තියෙන. කවුරු හරි ගැහුවොත් ඒ ගහන එක ඉවසන්න ඕන. බැන්නොත් ඒ බයින් එක ඉවසන්න ඕන. ඒ මිනිස්සෙක් Tamanට මොකද්ද කරන්න හානිය
ඒ හානියාට ඉවසන් වෙනවා. ඒ අසාධාරණ වෙනුවෙන් යාට සටන් කරන්න බෑ. නීච හිතක් තියෙන්නේ. මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ සිද්ධ වෙන දේට මූණ දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මම අන්නේ වගේ නීච සිතකින් තමයි කියනවා මම වාසය කරන්නේ. ඒ කියන්නේ සැඩල් දරුවෙකුගේ තියෙන හිතක් මොන දේ කරත් දරා ගන්නක හිතක්. ආයේ වෙනුවෙන් සටන් කරන්න ගිහිල්ලා අසාධාරණ වෙනුවෙන් ජය එහෙම හිතක් නෙවෙයි නීච සිතකින් කියනවා මම වාසය කරන්නේ. හරියට සැඩල් දරුවෙකුගේ තියෙන හිතක් වගේ කියනවා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා වරදක් කරලා වරදට සමාව ගන්න තීක කයගෙන සිහිය නැති කෙනෙක්ට වෙන්න පුළුවන් කියනවා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මන් දැකලා තියෙනවා කියනවා මේ ගවයෝ ඉන්නවා අං කැඩිච්චේ. අන් දෙක නෑ. ඒ ගවයෝ මේ පාරේ ඇවිදගෙන යනවා කියනවා. හරිම කීකරුයි හොඳින් দমনය වෙලා හොඳින් හික්මිලා ඉන්නේ. පාරක් ගානේ හන්දියක් ගානේ ඇවිදගෙන යනකොට කාටවත් පයින් හිංසාවක් කරන්නේ නැහැ කියනවා. ඒ වගේම අන් දෙකෙන් හිංසාවක් කරන්නේ නැහැ කියනවා. පාඩු වෙනවා කියනවා. අං කැඩිච්ච ගවයෝ හොඳට හික්මිලා කීකරු වෙලා පාඩු වෙනවා කිසි කෙනෙකුට හිංසාවක් නැහැ කියනවා. කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං හරියට අං කැඩිච්ච ගවයෙකුගේ හා සම වූ සිතින් වාසය කරන්නේ මෙස් සිතින් වාසය කරන්න කියනවා. ඒ අං කැඩිච්ච ගවයේ කිසි කෙනෙක්ට හානියක් නොකර යන්නේ. ඒ වගේ සිතකින් කියනවා මා වාසය කරන්නේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වරදක් කළා ඒ වරදට සමාව ගන්න නැතුව පිටත් වෙනවා කියන එක කය ගැන සිහිය දියුණු කරපු නැති කෙනෙක්ගෙන් සිද්ධ වෙන්න පුළුවන් කියනවා. හැබැයි ස්වාමීනි මන් මෙන්න මෙහෙමයි කියනවා හිතන්නේ. තරුණ ගෑනු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි ඉන්නවා කියනවා. ඒ තරුණ ගෑනු ළමයා හරි පිරිමි ළමයා හරි නාලා කියලා හොඳ ලස්සන ඇඳුම් ඇඳලා සුවඳ විලවුන් දාගෙන ඉන්නවා. එතකොට කවුරුරි කෙනෙක් ඇවිල්ලා කුණු වෙච්ච සරපෙක් ඇඟේ එල්ලුවොත් කුණු වෙච්ච බල්ලෙක් ඇඟේ එල්ලුවොත් කුණු වෙච්ච මලකුණක් එයාගේ බෙල්ලේ එල්ලුවොත් එයා ඒ හේතුවෙන් පුදුම අපහසුතාවයකට පත් වෙනවා කියනවා. පුදුම ලැජ්ජාවකට පත් වෙනවා කියනවා. පුදුම පිළිකුලකට පත් වෙනවා කියනවා. කියනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මට මේ ශරීරේ අන්න ඒ වගේ කියනවා. මට මේ ශරීරේ ඒ වගේ කියනවා මේ කුණු කයින් මං පීඩා විඳිනවා ලැජ්ජාවට පිළිකුලට පත් වෙලා තියෙන කියනවා. ඒ කියන්නේ ලස්සනට ඉන්න කැමති කෙනෙක්ගේ ශරීරයේ බලුකුණක් එල්ලුවා වගේ කියනවා මට මේ ශරීරය. මේ වගේ ශරීරයක් තව කෙනෙක්ගේ ඇඟේ හැප්පිලා සමාව ගන්න නැතුව යනවා නම් ඒක කය ගැන සිහියක් නැති කෙනෙක් කරන දෙයක් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න ඇත්තටම අපි ආඩම්බර වෙන්නේ උදම් මනන්නේ මේ හැම දෙයක් මේ වගේ ශරීරයක් එක්කනේ. ඉතින් ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වරදක් කරලා වරදට සමාව ගන්න නැතුව පිටත් වෙනවා කියන එක වෙන්න පුළුවන් කියනවා කය ගැන සිහිය පිටලා නැති කෙනෙක්ට. කියනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේ වගේ දෙයක් තියෙනවා. ඒ තමයි කියනවා මේ මස් භාජනයක් තියෙනවා. මේ භාජනයක් තියෙනවා මේකේ සිදුරු විදලා තියෙන්නේ. මේ සිදුරු තියෙන භාජනයේ මේද තෙල් පිරලා තියෙනවා. තෙල් පිරලා තියෙනවා. කුණු මේද තෙල්. එතකොට මේ භාජනයේ හැම තැනින්ම ඒ තියෙන සිදුරු වලින් දැන් භාජනයක තෙල් පුරවලා කුණු මේද තෙල් පුරවලා තියෙනවා නම් ඒ භාජනයේ සිදුරු තියෙනවනේ හැම තැනින්ම අර කුණු මේද තෙල් එනවා. එතකොට උඩිනුයි යටිනුයි හැම පැත්තෙන් මේ භාජනේ වැක්කිරෙනවා. කියනවා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ස්වාමීනි මේ ශරීරයේ දිහා මන් දකින්නේ තේ වගේමයි. මේ ශරීරයේ හැම තැනම තියෙනවා සිදුරු උඩින් යටින් ඒ හැම සිදුරුවකින්ම අසුචි වැగిරෙනවා කියනවා. අපිරිසුදු දේවල් මේ ඇස් දෙකින් කන් දෙකින් නාසයෙන් කටින් මල මුත්‍ර මාර්ග වලින් මේ අපිරිසුදු දේවල් අසුචිමයි වැగిරෙන්නේ කියනවා.
ඒ වගේ කුණු කයක් මම මේ පරිහරණය කරන්න කියනවා. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ලස්සනම ශරීරයක් තිබුණු කෙනෙක්. ඒ වගේ ශරීරයක් පාවිච්චි කරමින් ඒ ශරීරයේ තවත් කෙනෙක්ගේ ඇඟේ හැප්පිලා සමාව ගන්න නැතුව යනවා කියන එක ඒ කය ගැන අවබෝධයක් නැති කෙනෙක් කරයි කියනවා. අවබෝධයක් තියෙන කෙනෙක් කරන්නේ නැහැ කියනවා. ඉතින් ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මේ කරුණ කිව්වට පස්සේ අර ඉරිසියාවෙන් කරුණ කියපු භික්ෂුව ඉක්මනට කියනවා අනේ මට වැරදුනා. මම මෝඩෙක් වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ චෝදනා කළේ මම වරද විදියට පිළිගන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා හිස පැලෙන්න කලින් මේ හිස හත් කඩකට පැලෙන්න කලින් සාරිපුත්තයන් වහන්සේගෙන් සමාව ගන්න කියලා. එතකොට බලන්න පින්වත්නි කොච්චර වටිනවද මේ දහම් කාරණා. දැන් අපේ හිතේ ස්වභාවය අපේ හිතේ ස්වභාවය බැලුවොත් එහෙම ඇත්තටම සමහර අවස්ථාවල අපි අතින් වැරදි වුණාට අපි ඒකට සමාව ඉල්ලන්නේ නැහැ. සමාව ගන්නෑ. දැන් අපි ගත්තොත් නිවසක් ගත්තොත් ඒ හැමෝගේම අතින් වැරදි සිද්ධ වෙනවා. අම්මා තාත්තා අතින් වැරදි සිද්ධ වෙනවා, දරුවෝ අතින් වැරදි සිද්ධ වෙනවා, බිරිඳ අතින් වැරදි සිද්ධ වෙනවා. ඊට පස්සේ ස්වාමියා අතින් වැරදි සිද්ධ වෙනවා. නිවසක් ගත්තොත් සමහරලාට ඒ වුණාට සමාව ගන්න පෙළඹෙන්නේ නැහැ. වරදක් කියලා දන්නවා. ඒ වරදට සමාව ගන්න ගියොත් මන් නිකන් පහත් වෙයි වගේ හැඟීමක් තියෙනවා. අන්න මාන්නේ. ඊට පස්සේ අපි ආයතනයක් ගත්තොත් අපි අතින් වැරදි වෙනකොට ඒ සමාව ගන්න පුරුදු වෙලා නැහැ. ඒ සමාව ගන්න නැත්තේ තමන් ඉහලින් හිතාගෙන ඉන්නවා තමන් හරි කියලා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ඒ වරද විදියට දැකලා සමාව ගන්න පුළුවන් නම් අපිට ඒ නිහතමානී හිත හැදෙනවා. ඉතින් පින්වත් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපි මේ ජීවිතේ මේ මාන්නෙන් වාසය කළා කියලා. දැන් අපි මේ ජීවිතේ අපි කියමු අපේ රූපය ගැන ආඩම්බරෙන් හිටියා කියලා. ඊළඟ ජීවිතේ කැත කෙනෙක් කියලා උපන්නා. අර ආඩම්බරේ කුමටද? අපි මේ ජීවිතේ ආඩම්බර වෙනවා කියනකො මම ධනවත් කෙනෙක් කියලා. ඊළඟ ජීවිතයක අන්ත දුප්පත් කෙනෙක් වුණා. මේ ආඩම්බරකම මොකටද? මේ ජීවිතය අපි ආඩම්බර වුණා කියනකොට මට හොඳ උගත්කමක් තියෙනවා, මම මෙච්චර ඩිග්‍රී ගෙවුවා, මම මෙච්චර උපාධි ගෙවුවා කියලා. ඊළඟ ජීවිතේ අපි මන්ද බුද්ධික කෙනෙක් කියලා උපදිනවා. මේ ආඩම්බරකම කුමටද? මේ ජීවිතේ අපි ලස්සනට ඇඳුම් ඇඳගෙන ආඩම්බර වෙනවා කියනකො ඊළඟ ජීවිතේ අපිට ඇඳුම් අදින්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. ඒ ආඩම්බරකම අපිට මොකටද? මේ ජීවිතේ අපි ආඩම්බරකම වෙනවා කියනකො මං හොඳ ෆැමිලි එකක ඉපදුනා කියලා. ඊළඟ ජීවිතේ අපි මහා නීච පවුලක උපදිනවා. එතකොට මේ ආඩම්බරකමට මොකද වෙන්නේ? ඉවරයි. ඒ නිසා අපි මේක හොඳට තේරුම් අරගෙන වාසය කරොත් අපිට පුළුවන් වෙනවා මේ නිහතමානීකම කියන ගුණය ඇති කරගන්න. අන්නේ නිහතමානීකම කියන ගුණය අපේ ජීවිතයට අපි එකතු කරගත්තොත් පින්වත්නි අපේ ජීවිතයට ගොඩාක් දේවල් අපිට ලැබෙනවා. දැන් බලන්න මිනිස්සෙක් අවවාද කරන්න අනුශාසනාවක් උනත් කරන්න එන්නේ නිහතමානී මිනිස්සෙක් ළඟට. ආඩම්බර කෙනෙක් ගාවට යන්නේ ඇයි යන්නේ නැත්තේ? ඒ මිනිස්සයාට කියලා වැඩක් නැහැ. ඒ මිනිස්සයා හිතට අරන් ඉන්නේ ඕක ගණන් ගන්නෑ කියලා. අර නිහතමානී හිතක් තිබ්බොත් අපිට නොයෙක් අය ඇවිල්ලා කියාවි ඒ කියන්නේ අපි නිහතමානී නිසා. දැන් මටමයි දැන් සමහර අයට අපිට හිතෙන්න පුළුවන් ඇයි මටම මේ හැමෝම කියන්නේ? ඒ තමන්ටම හැමෝම මේක කියනවා නම් ඔයා මේක හදාගන්න කියලා එකකින් තේරුම් ගන්න ඕන අපි ඒ අය අපිට කියන්නේ අපි මේක අහයි කියලා එයාලට විශ්වාසයක් තියෙනවා අපි මේකට නිහතමානී වෙයි කියලා. ඒකයි ඒ කියන්නේ. දැන් සමහර අයට එහෙම කරුණු කියන්න යන්නේ නැහනේ. අනේ යාට කියලා වැඩක් නැහැ කියලා අතාරිනවා. ඒතකොට සමහරලාට ඒකෙමුත් සමහරලාට එයා ආඩම්බර වෙනවා. මට නම් කිසි කෙනෙක් කියන්න දෙන්නේ නැහැ කියලා. ඒකෙනුත් තමන් ආඩම්බරයක් ඇති කරගන්න. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ජීවිතේට හානි කරන දේවල් අපි තේරුම් අරගෙන ඒවා බැහැර කරගන්න ඕන. නිසා දැන් මේ හිමිදුරු දේශනක් උදා වෙනකොට අපේ ජීවිතේ අද දවසේ අපිට දවස පුරා අපිට ජීවත් වෙන්න තියෙනවා. ඒ ජීවත් වෙන්න තියෙන අපේ ජීවිතේ අපි බලන්න ඕන පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම අපේ ජීවිතයට එකතු කරගන්න. එහෙම වුණොත් අපිට අවස්ථාව ලැබෙනවා
මෙලොව ජීවිතය සාර්ථක කරගන්න. නැත්තං ඊය කෙනාම අදත් ජීවත් වෙලා අද කෙනාම හෙටත් ජීවත් වෙලා මැරිලෑවි. එහෙම ජීවිතයක් අපිට ලැබුණොත් දහමත් තියෙන කාලෙක ඒක ලොකු අපරාධයක්. ඒ නිසා මේ පිංතුන් සියලු දෙනාට මේ උතුම් ගුණධර්ම ජීවිතේ දියුණු කරගෙන පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන ධර්මාවබෝධ කරගන්නට මේ ශ්‍රවණය කරපු ධර්මය උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. අද දින උදා දම්සර ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අනුරාධපුර ලෝලුගස්සව ඒකනායක මාවතේ පදිංචිව සිට 2020 ජූලි මාස 14 වන දින මිය පරලොව ගිය WM ගාමිණී වීරසේකර පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්න. පින්වත් AH මල්ලිකා සමන් රාජිනී බිරිඳ ප්‍රදීපා ලක්මාලි සිතාරා මදුමාලි ප්‍රභාත් පුෂ්පමාල් අයේසා සඳමාලි සහ මදාරා ශ්‍රීමාලි යන දූදරුවන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන්නේ මිය පරලොව ගිය පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්න. රැස් කරගන්නට යෙදුණු සෑම සියලු පුණ්‍ය ධර්මයන්ම පින් කැමති සියලු දෙවිවරු සතුටින් අනුමෝදන් වේවා. සැපයෙන් සැපයටපත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මීට මාස 7කට පමණ පෙර මිය පරලොව ගිය RP දයාවතී මෑණියන්ට මීට වසර 2කට පමණ පෙර මිය පරලොව ගිය WM මුතුමැණිකේ මෑණියන්ට වසර 6කට පමණ පෙර මිය පරලොව ගිය මාටින් සිඤ්ඤෝ පියාණන්ට වසර 5කට පමණ පෙර මිය පරලොව ගිය WMM වික්‍රමසිංහ පියාණන්ට වසර 36කට පමණ පෙර මිය පරලොව ගිය AH සයිමන් අපු පියාණන්ට වසර 11කට පමණ පෙර මිය පරලොව ගිය SM රොසලින් නෝනා මෑණියන්ට වසර 18කට පමණ පෙර මිය පරලොව ගිය J පබ්ලිස් පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන. ඉතින් ඒ නම් සඳහන් කළ නොකළ මේ පිංගුතුන් නමින් මිය පරලොව ගිය සියලු මළගේ ඥාතීන් මේ පිං අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාගේම පරලොව ජීවිතයේ සැපයෙන් සැපයටපත් වේවා. සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. ඒ වගේම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූපුතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ගෞතම බුදුසුනේ ධර්මාවබෝධයේ පිණිස මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර. සොපිංගොතුනේ ලෙසින් නිමාවට පත්වනේ උදා දම්සර ධර්මදේශනාව. අද දවසේදීත් උදා දම්සර ධර්මදේශනාව සිදු කරන්නට යෙදුණු පින්වන්ත දේශකයන්න් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරමු. නිදුක් නිරෝගීව වැඩ වාසය කරන්නට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අප රැස් කරන සියලුම පින්වන්ත මහා සංඝරත්නයට එක ලෙසම හේතු වේවා, වාසනාව වේවා කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එලෙසින් උදා දම්සර ධර්මදේශනාව නිමාවට පත් කරමින් අපේ ඊටමත් ඉක්මනින් සූදානම් වෙන්නේ උදෑසන මහානුභාව සම්පන්න ආශිර්වාදාත්මක සෙත් පිරිත් සජ්ජායනාව ඔබ වෙත සමීප කරන්නට අපි ලක්විරු ප්‍රධාන පාලක මැදිරිය සිට සම්බන්ධතාවය ලබා දෙනවා සිරි ගෞතම සිරිපා මහා විහාරය වෙත. දීර්ඝායුෂ පතා සෙත් පතන්නට ආශිර්වාද කරන්නට අද උදෑසන සෙත් පිරිත් සජ්ජායනාවේ විකාශන දායකත්වයේ දරනු ලබන්නේ පැල්මඩුල්ල වැලිහිඳ පදිංචි පින්වත් සෝමරත්න අතුකෝරළ